හතරවෙනි කාරණේ වනය වහන්නේ නැහැ. ගොපල්ලා ගවයන්ගේ තියෙන තුවාලයට බෙහෙත් කරලා තුවාලේ වැහුවේ නැත්තම් ආපහු විස බීජ වගේ දේවල් ඒ උඩ පැතිරෙන්න පුළුවන්. ඒ නිසා තුවාලෙට බෙහෙත් දාලා තුවාලේ වහන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොනවද මේ වන? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ තමයි වන ටික. මේ වනය වහන්න කියලා දේශනා කළා. මේකෙන් තමයි ඔක්කොම අකුසල් ගලන්නේ ඇතුළට. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ පියවියය වහලා සිහිය නැමැති ඇහෙන් ලෝකෙ දිහා බලන්න කියලා. ඒ කියන්නේ ඇහැ පියාගෙන ඉන්න කියලාද මේ සඳහන් කරන්නේ? ඇහැ පියාගන්න කියලා නෙමෙයි. දකින අරමුණ සිහියෙන් බලන්න කියලා. ඒකයි කිව්වේ ඇහැ වහලා සිහියෙන් බලන්න කියලා. අපි ගේ හදනකොට බිත්ති ටික බැඳලා තැන් තැන් වල ජනෙල් තියලා තියෙනවා. ඇතුලේ ඉඳලා අවශ්‍ය නම් එළිය බලන්න ජනේලෙන් පුළුවන්. සමහර දොරවල් වල කාච හයි කරලා තියෙනවා. ඇතුලේ ඉඳලා කාචෙන් බලනවා කවුද එළියේ ඉන්නේ කියලා. ඇතුළට ගත යුතු කෙනෙක් නම් දොර ඇරලා ඇතුළට ගන්නවා. සුදුසු නැති කෙනෙක් නම් එහෙමම දොර අරින්න නැතුව ඉන්නවා. එහෙනම් මේ ඇහෙන් දකින දේවල් වලට අන්න ඒ කාරණාව උපමා කරගන්න කියලා දේශනා කළා. දකින්න දේ Tamanට ගන්න ඕනේ නම් සතුටු විය යුතු දෙයක් නම් සිහියෙන් බලලා අවශ්‍ය කාරණාව සම්පූර්ණ කරන්න. නමුත් ඇහෙන් බලලා කාමසිතුවිලි උපදවලා හිත ඇතුළට කාමසිතුවිලි අරගෙන පිරිහෙන්න භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙන්නේ. එහෙනම් කනත් එහෙමයි, දිවත් එහෙමයි. ජීවත් වෙන්න ඕන නිසා ආහාර අනුභව කරනවා. නමුත් මේ ආහාරය පිළිබඳව තණ්හාවක් නෑ. රතවිනීත සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ ගැන කරුණු විශේෂයෙන් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා යතා ලාභ සන්තෝෂය. මේ දායකයට පූජා කරන්න හොඳට හිතේ තියෙනවා. ඒ වුණාට දායකයා දුප්පත්. දුප්පත් දායකයෙක් කියනවා ඔක්කොම පිළිගන්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔක්කොම පිළිගන්න එපා කියලා. ඔහුගේ ස්වභාවය බලලා දාන වස්තුවත් බලලා පිළිගන්න. තව කෙනෙක් ඉන්නවා. දාන වස්තුවත් බොහොම තියෙනවා. දෙන අදහසක් තියෙනවා. නමුත් ඔක්කොම දෙන්න කැමැත්තක් නෑ. හුඟක් තියෙනවා වුණාට හුඟක් ගන්න එපා කියලා දේශනා කළා. තව කෙනෙක් ඉන්නවා හරි ශ්‍රද්ධාවන්තයි. දිය යුතු දේ බොහොම තියෙනවා දෙන්නත් කැමතියි. ආන් එතකොට දායකයා දිහත් බලලා දාන වස්තුව දිහත් බලලා තමන්ගේ ශක්තිය ගැනත් හිතලා මේ ප්‍රමාණය මට ඇති කියලා ඒ ප්‍රමාණය විතරක් පිළිගන්න කියලා දේශනා කළා. එනම් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ වනය ඇරලා තියෙනවා කියන්නේ විස බීජ ආසාදනය වෙනවා කියන එකයි. තුවාලේ වහන්න නැතුව ඇරලා තියෙනවා කියන්නේ විස බීජ ආසාදනය වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ඇහෙන් කනෙන් ශරීරයෙන් දිවෙන් මේ ගන්න දේවල්. මන සිහියෙන් ඇතුළට ගත්තේ නැත්නම් විස බීජ ආසාදනය වුණා වගේ දෙයක්. ඉතින් සිහිය නැමැති ඇහෙන් ඒ දේවල් බලන්න කියලා දේශනා කළා. එහෙමනම් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් සඳහන් කළා මෙන්න මේක හරියට තවත් පැහැදිලි කළොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැටි සම්පජඤ්ඤ හතරත් එතෙන්ට විස්තර කරන්න ඕනේ. මොනවද මේ සම්පජඤ්ඤ හතර කියලා කියන්නේ? සාත්තක සම්පජඤ්ඤය. මොකද්ද මේ සාත්තක සම්පජඤ්ඤ කියලා කියන්නේ? යම් කෙනෙක් බණක් අහනවා එහෙම නැත්නම් බණ පොතක් කියවනවා භාවනාවක් වඩනවා
ආදී වශයෙන් නිවනට යොමු වුණ කාරණාවක් කර කර ඉන්න අවස්ථාවේ වෙනත් ශබ්දයක් ඇහෙනවා. නිවනට යොමු වුණ කාරණාවකයි ඉන්නේ වෙනත් ශබ්දයක් ඇහෙනවා. දැන් ශබ්දය ඇහුණ ගමන් හැරිලා බලන්න හිතෙනවා. මනාව සංවර වෙච්ච පුජ්‍යලයා ඇහුණ ගමන්ම බලන්නේ නැහැ. ඇහුනේ මොකක්ද කියලා හිතනවා. දැන් ඒතකොට මොකේකද ඉන්නේ? එක්ක බණක් අහනවා. නැත්තම් බණ පොතක් කියවනවා. නැත්තම් භාවනාවක යෙදලා ඉන්නවා. නැත්තම් බුදු ගුණයක් සජ්ජායනා කරනවා. එතකොටම සද්දයක් ඇහෙනවා. අපි කියමු වාහනයක් හයියෙන් බ්‍රේක් කරන සද්දයක් ඇහුණා කියලා. එතකොට මට බලන්නත් හිතෙනවා. නමුත් ඒක දිහා බලහම මට ලාභයක් වෙනවද පාඩුවක් වෙනවද? ඉස්සරලා ඒක තීරණය කරන්න ඕනේ. ඒ හඬ දිහා බලහම මට ලාභද මට පාඩුද? මොකද්ද මට තියෙන ලාභේ? මොකද්ද මට තියෙන පාඩුව? ඒ හඬත් එක්ක මට දකින්න වෙන්නේ කෙලෙස් ඇති වෙන කෙලෙස් උපදින දෙයක් නම් ඒක මට ලොකු පාඩුවක්. නමුත් මට ලාභයක් වෙන කෙලෙස් දුරු වෙන යම් දෙයක් තිබුණා නම් ඒක මට ලාභයක්. නැත්තම් පාඩුවක්. ඒ හින්දා බලනවද නැද්ද කියලා තමන් ඉස්සරලා තීරණය කරන්න ඕනේ. පාඩුවක් නම් බලන්න නැතුව ඉන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව තවත් පැහැදිලි කරනවා. දැන් සාත්තක සම්පජඤ්ඤය ඊළඟට සඳහන් කළා ඒ පැත්ත හැරිලා බලනකොට නැවත හිතන්න ඕනේ මේ බැලීම හොඳයිද කියලා. සාත්තකයිද කියලා. අර්ථ සහිතයිද මට දියුණුවට හේතු වෙනවද කියලා. ඊළඟට සඳහන් කරනවා කරමින් ඉන්නේ යම් කුසල සහිත දෙයක්. තමන් ආයත් කර කර ඉන්නේ කුසල් වැඩෙන දෙයක්මයි. නමුත් ඇහෙන හඬත් එක්ක ඒ කුසලයට බාධාවක් වෙනවද? මනාව ධර්මයට හිත යොමු කරගෙනයි ඉන්නේ. එහෙම නැත්නම් මනා දේශනාවක් කරමිනුයි ඉන්නේ. එකපාරම ඇහිච්ච හඬක් නිසා ඒ පැත්ත බලන්න හිතෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරනවා එහෙම බැලුවොත් මම කරගෙන යන කුසල කර්මයට හානි වෙනවද? බණ අහහා ඉන්නකොට බැලුවොත් ඊළඟට කියවුන ධර්ම කාරණා ටික මතක නැතු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන වචනයක් ගානේ අහන්න කියලා. සෝතන්දත් සූත්‍රයේ පැහැදිලි කළේ එහෙමයි. සමහර විට අර මොහොතක් අහක බලපු ටිකට මැගෑරුණා නම් වචනයක් දෙකක්. පින්නතුනි මගහැරෙන්න ඇත්තේ මගේ නිවනට හේතු වෙන වචනේ. තමයි මගහැරෙන්න ඇත්තේ. මේ 84000ක් ධර්මස්කන්ධේ ඔබ නිවන් දකින්න කාරණාවක් තියෙනවා. මම නිවන් දකින්න කාරණාවක් තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ. ආන් ඒකින්ද බණක් අහනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ හරියටම අහන්න ඕන කියලා. සුතා දතා වචසා ಪರಿචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. මනසානුපෙක්කිතා අහපු දේ තමන්ගේ මනසින් අර්ථ විග්‍රහ කරන්න ඕනේ. දිට්ඨියා සුප්පටි විද්දා අන්න එහෙම මනාව අහපුවහම තමයි වැටහෙන්න පටන් ගන්න මේ දේශනාවේ තිබුණ චතුරාර්ය සත්‍ය තියෙන්නේ මෙතනයි. පටිච්ච සමුප්පාදේ කියුනේ මෙතනයි. ආර්ය ශ්‍රාංගික මාර්ගය කියුනේ මෙතනයි කියලා දේශනාව තුළ මේක නාම රූප වෙන් වෙනවා වගේ වෙන් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක වෙන්න හරියටම ආකාර පහක් යටතේ බණ අහන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපි කර ඉන්නේ එවන් වැඩක් නම් හදිසියේ හඬක් ඇහිලා ඒ පැත්ත බැලුවොත් මගේ කුසලයට හානියක් වෙනවද කියන කාරණාව පිළිබඳව හිතලා තමයි බලන්න ඕනේ. ඇත්තටම කුසලයට හානි වෙනව නම් නොබල ඉන්න එක තමයි කරන්න ඕනේ කියලා සඳහන් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ පන්සලට යන එක පිළිබඳව උපමාවක්. පන්සලට යන්න හිතෙනවා. මේ කියන්නේ භාවනානුයෝගීෙකුට. පන්සලට යන එක නරකද? පන්සලට යන එක හොඳයි. හැබැයි මේ වෙලාවේ පන්සලට යනවද කියලා හිතන්න ඕනේ. අද පොය බොහෝ මිනිස්සු ඉන්නවා. නොඑක් අය ගැවසෙනවා.
එතෙන්ට ගියොත් මගේ කර්මස්ථානයට හානියක් වෙයිද? පන්සලට යන එක හොඳයි. නමුත් ජනකාය වැඩි හින්දා අද පන්සල් යන්නේ නැහැ. තව මොහොතක හිතෙනවා පන්සලට යන්න ඕනේ. හැබැයි කල්පනා කරනවා අද පොය දවසක් නෙමෙයි. අද මිනිස්සු අඩුයි. අද පන්සල් යන එක හොඳයි. හැබැයි පන්සලට ගියහම මට කරන්න හම්බ වෙනවද යම් වැඩක්? ආන් ඒ වැඩේ මගේ කර්මස්ථානයේටයි සීලයටයි හානියක් නොකරගෙන මට කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන ආපහු හිතන්න කියලා මේ සම්පජඤ්ඤ ගැන මෙන්න මෙහෙම මෙනෙහි කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ කාරණාව. සම්පජඤ්ඤ ගැන නම් තව කරුණු දක්වනවා සක්මන ගැනත් පැහැදිලි කළා. භික්ෂූන් වහන්සේ නමක් සක්මන් භාවනාවේ යෙදෙමින් පිණ්ඩපාති වඩිනවා. උන්වහන්සේ මද දුරක් ඉදිරියේ බිම බලාගෙන වඩින්නේ. හදිසියේ කවුද කතා කරනවා. නමුත් සිහිය උපදවන්න කීවා කවුද කතා කරන්නේ? මොකටද කතා කරන්නේ? කතාවෙන් හඳුනගෙන ඒක පැත්ත බැලුවොත් මගේ මේ කර්මස්ථානයට හානි වෙනවද? සමහර වෙලාවට කතා කරලා තියෙන්නේ ගරු කටයුතු ස්වාමින් වහන්සේ නම. උන්වහන්සේ ළඟට යන්නේක හොඳයි. උන්වහන්සේ අසුරු කරන එකත් වටිනවා. නමුත් මේ වෙලාවේ උන්වහන්සේ ළඟ ඉන්න පිරිස බලන්න ඕනේ. ඒ පිරිසගේ ස්වභාවය බලන්න ඕනේ. ඒ ගරු කටයුතු ස්වාමින් වහන්සේ ඒ පිරිස ළඟ හිටියට උන්වහන්සේගේ හිත දියුණු නිසා උන්වහන්සේගේ හිත වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒ තරම්ම දියුණු මට්ටමක් නැති මම එතන ඉන්න පිරිස දැක්කහම මගේ කර්මස්ථානයට හානියක් වෙන්න පුළුවන් නම් මං එතෙන්ට යන්නේක සුදුසු නැහැ. ඒ අය ගියහම යන්නේක සුදුසුයි. නමුත් ඒ අය ඉන්න වෙලාවෙ එතෙන්ට නොයා ඉන්න එක හරි වටිනවා කියලා පැහැදිලි කළා. ඊළඟට පින්නතුනි මෙන්න මේ වනය වහන්න කියලා සඳහන් කළෙත් ඒ වගේ කියලා සඳහන් කළා. විස බීජ පැතිරෙනවා යහුවේ නැත්තම්. අන් ඒ වගේ අපේ ඇහත් වහලා කනත් වහලා සිහිය නැමැති කවුළුවෙන් අරමුණු දිහා බලන්න දේශනා කළා. දුම් ඇල්ලීම. ගවයන්ට දුම් අල්ලන්න ඕනේ. මොකද උන් වතුරේ ගිහිල්ලා කැලේ ගිහිල්ලා කෘමිසත්තු බහුල කාලයට මදුරුවෝ කෘමිසත්තු ගවයන්ට හානි කරනවා. ඒ හින්දා ගව ගණයා ගාල් කරලා දක්ෂ ගොපල්ලා දුම් අල්ලනවා. එතකොට භික්ෂුවගේ දුම් ඇල්ලීම කියලා මොකද්ද භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ? මෙතන සඳහන් කළේ ගොපල්ලා විස බීජ සහ කෘමිසත්තු පන්නන්න දුම් ඇල්ලුවා වගේ ධර්ම දේශනා දූමය භික්ෂුන් වහන්සේ අල්ලන්න කියලා. තමන්ගේ විස බීජ නැති කරගන්න. ධර්ම දේශනා දූමයම තමයි වටින්නේ කියලා. එහෙම සඳහන් කළේ ධර්ම දේශනාවක් එක්ක තමන් කරනවා. නැත්තම් ධර්ම දේශනාවක් තමන් අහනවා. එහෙමත් නැත්තම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දන්න ධර්ම කාරණාවක් සජ්ජායනා කරනවා. එහෙමත් නැත්තම් ළඟ ඉන්න කෙනෙක් එක්ක ධර්ම කාරණාවක් සාකච්ඡා කරනවා. ඔය අවස්ථා කීපේ නිතරම ජීවිතයට යොදා ගත්තාම බාහිරින් එන්න තියෙන විස බීජ ඇතුල් වෙන එක නතර වෙනවා. එක්ක බණ අහනවා නැත්තම් බණ කියනවා. නැත්තම් බුදු ගුණයක් සජ්ජායනා කරනවා. නැත්තම් පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරනවා. නැත්තම් දෙන්නෙක් එකතු වෙච්චාම කරන්න තියෙන හොඳම වැඩේ තමයි ධර්ම කාරණාවක් සාකච්ඡා කරන එක. එහෙම දේවල් මුකුත් නැත්තම් නිහඬ වෙන එක. උතුම් නිහඬ බව ඊළඟට වටිනවා. එහෙම නොකරනවා නම් බොහෝ මිනිසුන් මේ භික්ෂුව බහුශ්‍රතයි, මේ භික්ෂුව බොහොම ගුණවත්, මේ භික්ෂුව බොහොම සිල්වත් කියලා දන්නේ නැති හින්දා සිව්පසයෙන් පූජා කරන්නේ නැහැ කියලා කියනවා. සිව්පසයෙන් පූජා ලැබෙන්නේ නැති වුණොත් තමන්ගේ භාවනා කාර්ය දියුණු කරගන්න අපහසුයි. එින්ද ආහාරය අවශ්‍යමයි. ධම්ම දායාද සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ
ආහාරය පිළිබඳව ශික්ෂාපදයක් පනවන්නේ නැත්තේ ආහාරය අවශ්‍යම නිසායි කියලා සඳහන් කළා. ඒ හින්දා මේ කාරණා හරි වටිනවා. එක්කෝ බණ කියනවා, නැත්නම් බණ අහනවා, නැත්නම් ධර්ම සජ්ජායනා කරනවා, නැත්නම් ධර්ම කාරණා සාකච්ඡා කරනවා. එතකොට දායක කාරකාදීන් පැහැදිලා සිව්පසෙන් උපස්ථාන කරනවා. හැබැයි සිව්පසයට ගිජු වෙන්න නෙමෙයි දේශනා කළේ. ධම්මදායාද සූත්‍රයේ ඒකමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ. අත්තිමේ තුම්හේ අනුකම්පා. මහණෙනි මට උඹලා ගැන තියෙන අනුකම්පාව කියන කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ සිව්පසයට භාග්‍යතුන් වහන්සේ නිසා ලැබෙන සිව්පසයට දායාද වෙන්න ලෝභ වෙන්න එපා කියලා. ඒ සිව්පසේ අවශ්‍ය මොකටද? බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන්න කය පවත්වා ගැනීම සඳහායි. හයවෙනි කාරණාව තීර්ථය දන්නේ නැහැ. අර ගොපල්ලා තීර්ථය දන්නේ නැත්තම් ඒත් ගවයන්ට හානි වෙනවා. එහෙනම් භික්ෂුවක් තමන්ගේ තීර්ථය දැනගන්න ඕනේ. මොකද්ද මෙතන භික්ෂුවගේ තීර්ථය කියලා සඳහන් කළේ? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් ආකාරයක මේ තොටුපළ දන්නේ නැහැ කියලා සඳහන් කළේ බහුශ්‍රුත භික්ෂූන් වහන්සේ හඳුනගන්නේ මනාව ධර්මය දන්න බහුශ්‍රුත භික්ෂුව කවුද කියලා හඳුනන්නේ නැහැ. අන්න ඒ හඳුනන්නේ නැති නිසා මේ සූත්‍රයේ මේ සඳහන් කරපු වචනේ මොකක්ද? මේ ධර්ම කාරණාව මොකක්ද? ඒකේ තේරුම මොකක්ද? මේක ගිහිල්ලා අහන්න ඕනේ කාගෙන්ද කියන කාරණාව දන්නේ නැහැ. සඳහන් කළා නොදන්න හින්දා අභිධර්ම දරේක් ගාවට ගිහිල්ලා විනය ගැන අහනවා. විනය ධර්මයේ දරේක් ගාවට ගිහිල්ලා සූත්‍ර ගැන අහනවා. සූත්‍ර පිළිබඳව දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා විනය අහනවා. ඒක සුදුසු නෑ කියලා දේශනා කරන්නේ. විනය ගැන අහන්න ඕනේ විනය දරේක්ගෙන්මයි. අභිධර්මයේ ගැන අහන්න ඕනේ අභිධර්ම දරේක්ගෙන්මයි. සූත්‍ර ගැන අහන්න ඕනේ සූත්‍ර දරේක්ගෙන්මයි. ඒ කියන්නේ අභිධර්මයේ දන්න භික්ෂූන් වහන්සේලා විනය දන්නේ නැහැ කියන එකද? විනය දන්නවා. නමුත් උන්වහන්සේ වැඩියෙන් ප්‍රගුණ කරන්නේ තමන්ගේ භික්ෂුත්වය ආරක්ෂා කරගන්න අවශ්‍ය විනයක්. අනික් විනය කාරණාත් හොඳට දන්නවා. නමුත් අභිධර්මයේ උන්වහන්සේ ඊට වඩා දන්නවා. අභිධර්මයට වඩා විනය දන්න භික්ෂූන් වහන්සේලා ඉන්නවා. එහෙනම් විනය ගැන අහන්න ඕනේ අන්න එවන් කෙනෙක් වෙන්නේ. එතකොට තමයි Tamanට හරියට නිවැරදි කාරණාව පැහැදිලි කරලා දෙන්නේ. එතකොට තමන්ගේ තීර්ථය පිළිබඳව හොඳට දන්නවා බැසිය යුත්තේ කොතනින්ද කියලා. නපීතං ඥානාති බීපු දේවල් පිළිබඳව කරුණු සඳහන් කළා. මෙතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ධර්මයේ අහලා ප්‍රීතියක් ලබලම නැහැ. දැන් අර ගවයෝ හොඳට වතුර බීලාද කියලා ගොපල්ලා දන්නේ නැත්තම් බීපු නැති ගවයන්ට පස්සේ කරදර වෙනවා. මේ ශාසනයේ නිර්මල ධර්මයේ දේශනා කරලා තියෙනවා. නමුත් බණ අහලත් තියෙනවා මේ භික්ෂුව බණ ඇහුවට හරියටම අහලා නැහැ. හොඳටම අහලා නැහැ. අපි මුලින් කතා කරපු ආකාර පහ යටතේ බණ අහලා නැහැ. ඒ හින්දා ධර්මයේ ජීවිතේට එකතු වෙලා නැහැ. ධර්ම ශ්‍රවණයෙන් තෘප්තියක් ලැබලා නැහැ. ඒ තෘප්තිය නොලැබූ භික්ෂුව ඒ ජීවිතයේ ආලෝකේ කරා ගෙනියන්නේ. වීතිං ඥානාති ගවයෝ ගෙනියන පාර හොඳට ගොපල්ලා දැනගන්න ඕනේ. එහෙනම් භික්ෂුවක් දැනගන්න ඕනේ ආර්ය ශ්‍රාංගික මාර්ගය හොඳට දැනගන්න ඕනේ. ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගය හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ මගයන්ට. නවවෙනි කාරණාව සඳහන් කරා ගෝචර කුසලෝ හෝති. මේ කෑම තියෙන තැන ගොපල්ලා හොඳට දැනගන්න ඕනේ. මෙතන සඳහන් කළා මේ කුසල කර්ම කරාම ලෝකෙන් එතර වෙන්න පුළුවන්. මේ කුසල කර්ම කරාම සසර සැප විඳලා එහි ප්‍රතිඵලයේ අවසානයේ ලෝකෙන් එතර වෙන්න පුළුවන්. ආන්ගේ ගෝචරය දැනගන්න ඕනේ. ඉක්මනට සංසාරයෙන් එතර යන්න නම් විදර්ශනාව පුරුදු කරන්න ඕනේ. සසර සැප විඳලා ඒ කෙරවල සසරින් එතර යන්න බලාපොරොත්තු වෙනවා නම් දාන ආදී පින්කම් හොඳයි.
මේකෙන් එතකොට කොතනවත් දානේ පහත් කරනවද? කොතනවත් පහත් කරන්නේ. සසර සැප විඳ විඳ ඉස්සරහට යනවනම් දාන ආදී පින්කම් කරන එක හොඳයි. නමුත් ඉක්මනට සංසාරේ කෙරවල කරන්න නම් විදර්ශනා වඩන එක බොහොම වටිනවා. ඒකයි සඳහන් කළේ ගෝචරය හොඳට දැනගන්න ඕනේ. කොහොමද ඉක්මනට ඊතර යන්නේ? කොහොමද පාරමිතා පුරාගෙන යන්නේ? ඒ සඳහා මොනවද කරන්න ඕනේ කියන කාරණාව දැනගන්න ඕනේ. ඊළඟට පින්නතුනි පැහැදිලි කළා විශේෂයෙන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආකාරයට තමන්ගේ භික්ෂුත්වය පරිපූර්ණණය කරගෙන ජීවිතයට මන අර්ථයක් කරන උතුම් භික්ෂුවක් දැනගත යුතු 10 වෙනි කාරණාව. ඉතුරු නොකර දොවන්න එපා. දැන් ගෝපල්ලට කිව්වා පැටවුන්ට ඉතුරු කරන්න ඕනේ කියලා. ඔක්කොම දොවා ගන්න එපා. එහෙමනම් මෙතන සඳහන් කළා එහෙම දොවා ගත්තාම පැටව ඇවිල්ලා එළදෙන ළඟ වැටිලා මැරිලා යනවා. එළදෙනට දුක හිතෙනවා. එළදෙන කෘෂ වෙනවා. මේ කාරණාවෙන් Tamanටත් පාඩුයි. ඒ වගේම ගෝපල්ලටත් පාඩුයි. අන්න ඒ වගේ තමයි ගිහි අය ඇවිල්ලා ශ්‍රද්ධාව නිසා උවමනාවටත් වඩා පිරිනමනවා. ශ්‍රද්ධාව වැඩි භික්ෂුවට උවමනා ප්‍රමාණයටත් වඩා දෙනවා. නොඑක් සිව්පසේ සපයනවා. නමුත් සඳහන් කළා ඒක මනාව දැනගෙන පිළිගන්න කියලා. Tamanට අවශ්‍ය ප්‍රමාණය පිළිගන්න කියලා. ඒ ප්‍රමාණය ඉක්මවල ගොඩ ගැහෙන්න ගත්තාම ඒ වගේ තවත් නොඑක් පලිබෝධ ගොඩක් එනවා. ආන්ගේ පලිබෝධ ගොඩ ගැහුනහම තමන්ගේ ගමනට ඒක හරි බාධාවක්. රකින්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ, තැම්පත් කරන්න ඕනේ. ඒවා පලිබෝධ. අවශ්‍ය ප්‍රමාණයට පිළිඅර ගත්තාම තමන්ගේ යපුම හදාගත්තාම එතනින් එහාට පලිබෝධ ගොඩ ගහ ගන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට පිළිගන්න. අවශ්‍ය ප්‍රමාණයට දොවන්න කිව්වා භික්ෂුවට අවශ්‍ය ප්‍රමාණයට පිළිගන්න කියලා දේශනා කළා. අවසාන කාරණාවෙන් පැහැදිලි කළා අතිරේක පූජාවන්ගෙන් පූජා කරන්න. ඒ සඳහන් කළේ වෘෂභ, නිසභ, වසභ කියන ප්‍රධාන ගවයන්ට මල් මාල දාන්න, රත්තරන් රිදී කොපු දාන්න, එයාලට වැඩියෙන් සලකම ඒගොල්ලෝ බොහොම සතුටු වෙනවා. ගව ගණයා රැක ගන්න ගෝපල්ලට උදව් කරනවා. එනම් භික්ෂුවට සඳහන් කළා තමන්ට ගුරු හරුකම් දුන්නේ තමන්ට වැඩිමහලු ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ගාවට විවේක තියෙන වෙලාවට යන්න. තමන්ට ලැබුණු කිසියම් උතුම් දෙයක් තියෙනවා නම් උසස් දෙයක් තියෙනවා නම් උසස් සිව්පසයක් තියෙනවා නම් ඒක ගෙනහිල්ලා ඒ උපාධ්‍යයන් වහන්සේලාට පූජා කරන්න. උන්වහන්සේලා තමන් පිළිබඳව හැම වෙලාවෙම සතුටින් තියන්න. ආන් එතකොට උන්වහන්සේලා අපිට බොහොම අනුකම්පා කරනවා. මොකද හොඳට වත දන්නවා. හොඳට ගුරු ගෞරවය තියෙනවා. ආචාර්ය ගෞරවය තියෙනවා. අන්න එවන් භික්ෂූන් මනාව වතපිලිවෙත දන්නවා කියලා කියන්නේ මනාව සිලුත් සම්පූර්ණ කරගෙන ඉන්නවා. සංසාරයෙන් එතර යන්න, පැවිද්දට සාධාරණයක් කරගන්න, වීර්ය වඩන අයට මග කියන්න ඕන කියලා විශේෂ සැලකිල්ලක් ඒ මහතෙරවරු ඒ භික්ෂූන් වහන්සේලා කෙරෙහි දක්වනවා. ආන් ඒ නිසා ධර්මදර, විනයදර, බහුශ්‍රුත ඒ මහතෙරවරුන්ට විශේෂයෙන් සලකන්න කියලා දේශනා කළා. මහා ගෝපාලක සූත්‍රයේ නැවත භාග්‍යතුන් වහන්සේ ආපහු සැරයක් කරුණු ගොනු කරලා දක්වලා තියෙනවා. නමුත් අපි මේ ප්‍රමාණයෙන් ධර්ම දේශනාව නිමා කරන්න කටයුතු කරමු. තරමක් ගැඹුරු දේශනාවක් විය හැකියි. කලින් අහලා නැති කරුණු බොහොමයක් තිබුණා විය හැකියි. මේ සූත්‍රයේ ගැඹුරු නමුත් ධර්ම දේශනාවට යොදාගත්තේ අපවත් වී වදාළ අති ගෞරවනීය
අපේ ඥානදීප ස්වාමින් වහන්සේට උපහාරයක් හැටියට කියලා මම මුලින් සඳහන් කළා. යම් භික්ෂූන් වහන්සේ නම මෙන්න මේ සඳහන් කරපු කරුණු 11න් තමන්ගේ ජීවිතේ පෝෂණය කරන්නේ නැත්තම් ඔහු භික්ෂුත්වයට සුදුසු මදි. ඔහු භික්ෂුත්වය ආරක්ෂා කරගන්න දන්නේ නැහැ. ඒ භික්ෂුත්වය නිකාම පරිහානියටපත් වෙලා යනවා. ඉන් පස්සේ ඉන්නේ භික්ෂුවක් වගේ කෙනෙක්. ශ්‍රමණ ලිංගය විතරක් තියෙනවා. නමුත් භික්ෂුත්වය නැහැ. මේ කාරණා මනාව දන්න කෙනා, ධර්මයේ විනය මනාව ප්‍රගුණ කරගත්ත කෙනා තමන්ගේ භික්ෂුත්වයේ මනාව ආරක්ෂා කරගන්නවා. ඒ භික්ෂුත්වයෙන් කරගත යුතු උතුම්ම සාධාරණයේ මුලින්ම තමන්ට කරගන්නවා. එහෙමනම් අපවත් වී වදාළ අති පූජනීය ඥානදීප ස්වාමින් වහන්සේ තමන් ලැබූ උතුම් භික්ෂුත්වය භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන ආකාරයෙන් පෝෂණය කරපු ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේ නමක්. අන්න එවන් උතුම් යතිවරයන් වහන්සේ නමකට මේ උතුම් දේශනාව මහත් කුසල් සඳහා උපහාරයක් වේවා කියලයි අද ධර්ම මාතෘකාවට යොදාගත්තේ. එහෙමනම් පින්නතුනි මේ සඳහන් කරපු කාරණත් එක්ක තමන් වහන්සේගේ ජීවිතේ පෝෂණය කරගත්තා වගේම උන්වහන්සේලා මේ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ කැමති හැබෑම ආත්මාර්ථකාමී බුද්ධ ශාසනය ඇතුලේ ආත්මාර්ථකාමීත්වයට භාග්‍යතුන් වහන්සේ හරි කැමති. ඒ කියන්නේ අපි ඔය කතා කරන ආත්මාර්ථකාමියාද? ඒක නෙමෙයි. තමන්ගේ උතුම් ආත්මයට හැබෑම අර්ථයක් කරගත්ත කෙනා. අන්න එවන් කෙනෙක් පහනක් වගේ. එවන් අය පහනක් වගේ. එක පහනක් දැල්වහම බොහෝ දෙනෙකුට එයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ ආලෝකය හැම පැත්තටම පැතිරෙනවා. මෙතන හොඳ ආත්මාර්ථකාමියෙක් වෙන්න කියලා කිව්වේ සිල්වත්, ගුණවත්, ශ්‍රේෂ්ඨ ජීවිතයක් යම් කෙනෙක් පෝෂණය කරනවා නම් එවන් උත්තමයන්ට කවුද පූජා පවත්වන්නේ? සිව්පසයෙන් අප උපස්ථාන කරන සියලු දෙනාට මොනතරම් ලාභයක්ද? තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා නම් සම්බුද්ධ ශාසනය තුල මෙවන් උතුම් අර්ථයක් සම්පූර්ණ කරගෙන දීර්ඝ කාලයක් වැඩ සිටියේ එවන් උත්තමයන් වහන්සේලාට සිව්පසය දුන් ඔබට මොනතරම් අර්ථයක් සිද්ධ වුණාද? ආන් ඒකයි සඳහන් කළේ ඒ දිලෙන පහන් වගේ කියලා. එහෙමනම් පින්නතුනි අපි මේ රැස් කරගත්ත උතුම් ධර්ම දානමේ කුසලයේ අපවත් වී වදාළ අති පූජනීය ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ ශ්‍රද්ධාවන්ත පුතෙක් මේ ලෝකයට බිහි කරලා විදේශ ජාතිකයෙක් හැටියට බුද්ධ ශාසනය පිළිබඳව පහදවලා ශාසනයට දන් දීලා මේ ජීවත් වෙච්ච බොහෝ ජනතාවකට මහත් කුසල් රැස් කරගන්න පුණ්‍ය නිධානයක් පහනක් බවට පත් වෙලා අපවත් පිච්ච උන්වහන්සේට ජීවිතය දුන්න උන්වහන්සේගේ දෙමව්පියන්ට ඒ සඳහා උන්වහන්සේට මඟ කියලා දුන්න ආචාර්යයන් වහන්සේලාට මේ පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් වේවා. අපේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කළ යම් බෝධියක් වෙත්නම් ඒ උතුම් බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම ලබා ගන්න අපි අනුමෝදන් කරන ධර්ම දානමේ කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරනවා පින්කමේ ආරමුණත් එක්ක. ඇද්දත්ගල අරණ්‍ය සේනාසනයේදී 2020 සැප්තැම්බර් මාස 12 වන සෙනසුරාදා අපවත් වී වදාළ අති පූජනීය ඩෙන්මාර්කේ ඥානදීප හිමිපාණන් වහන්සේ හා මෙම අරණ්‍ය සේනාසනයේදී අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට පින් පැමිණවීම සහ දායකත්වයේ දක්වන පතල් හා භූ විද්‍යා
කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සංජන් සිල්වා මහත්මයා ඇතුළු විශ්වපාරමී පදනමේ සියලු පින්වතුන් සහ ඇද්දත්ගල අරණ්‍ය සේනාසනයේ දායකත්වයේ දැක් වූ මිය පරලෝකියා වූ සියලුම දායක පින්වතුන්ටත් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාව සිදු කරනවා.